ගෞරවනීය ස්වාමින් වහන්සේ කාරුණික පින්වතුනි ධාතු කියන දහම් පදය අර්ථකථනය කරලා තියෙන අපි කලින් සාකච්ඡා කරපු ක්‍රම 6ට අමතරව තවත් ක්‍රම 4ක් අපිට අට කතාවේ මුණ ගැහෙනවා. එයින් පළවෙනි අර්ථකථනය තමයි අත්තනෝ ස්වභාවං ධාරෙන්තිති ධාතු. තමන්ගේ ලක්ෂණය දරති ධාතු නම් වේ. දැන් පඨවි ධාතුව ගත්තාම පඨවි ධාතුවට තියෙනවා තමන්ට අයිති ලක්ෂණයක්. ඒ තමයි කර්කශ ලක්ෂණය. එතකොට ආපෝ ධාතුව ගත්තාම ආබන්ධන ලක්ෂණය අනිකුත් ධාතු එදබැද තබා ගැනීමේ ලක්ෂණය ආපෝ ධාතුවට තිබෙනවා. මේ විදිහට ඒ ධාතු ගත්තාම ඒ ධාතුන්ට වෙන් වූ තම තමන්ගේ ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණයෙන් තමයි එක් ධාතුවක් තවත් ධාතුවකින් වෙන්කොට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. වෙන්කොට පනවන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඒ ලක්ෂණයන්ගෙන් ඒ ධාතු අත්විඳින්න හඳුනා ගන්න පුළුවන් විද්‍යාමාන දෙයක්මයි. එහෙම නැතුව අවිද්‍යාමාන දෙයක් නෙමෙයි මේ ධාතුවක් කියලා කියන්නේ. දැන් අන්‍ය තීර්ථකයන් ආත්මය කියලා දෙයක් පිළිබඳව මහා විග්‍රහයක් කරනවා. මේ ආත්මය පිළිබඳව වේදාන්තවල විශාල විස්තර සපයනවා. ඒ පිළිබඳව කරුණු ගෙනහැර දක්වනවා. නමුත් එච්චර කැපකිරීමකින් ඒ පිළිබඳව විස්තර කර තිබුණත් විදසුන් නුවණින් මේ ස්කන්ධ පංචකය ආයතන 12 අටලොස් ධාතු වෙත ප්‍රඥාව යොමු කරලා ප්‍රඥා ඇසින් බලන විනිවිද දකින මේ යෝගාවචරේකුට එහෙම ආත්මයක් කියලා දෙයක් හොයාගන්න පුළුවන් කමක් නෑ. නිකන් හුදු සංකල්පයක් පමණයි. මහා විශාල විස්තරයක් තිබුණට මොකද ඒක නිකන් හිස් සංකල්පයක් විතරයි. නමුත් මේ ධාතු කියන දේ එහෙම බුදුරජාණන් වහන්සේ ධාතු කියන එක විස්තර කරලා තියෙනවා. නමුත් මේ ආත්මය තරම් වර්ණනා කරලා දීර්ඝ ලස්සන අලංකාර දාලා විස්තර කරලා නැහැ. එහි සංක්ෂිප්තය ගත්තාම ඇත්තටම බොහොම කෙටි. ඒ සංක්ෂිප්ත අර්ථයක් තිබුණට බොහෝම අප්‍රකට වුණාට යම් කිසි කෙනෙක් සීලයක පිහිටලා සමාධිය උපකාර කරගෙන ප්‍රඥාවෙන් මේ තමන්ගේ සදොරට ලැබෙන අරමුණු සතෝ සම්පජානකාරීව විමසිලි නුවණින් දැක ගන්නවා නම් විමර්ශනය කරනවා නම් විපස්සනා කරනවා නම් මේ ධාතු කියන දේවල් බොහොම විශාලව ප්‍රකට වෙලා පෙනෙන්න ගන්නවා. ඒ වගේම ඒ ප්‍රකටව පෙනෙන්නේ ඒවා විද්‍යාමාන නිසා. සංකල්ප නෙමෙයි. නිකන් මේ මතයක් නෙමෙයි, ප්‍රඥප්තියක් නෙමෙයි. එකකින් අනිකක් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් තම තමන්ට අයිති ලක්ෂණ ඇතිව තමයි මේ ධාතු පවතින්නේ. ඒක නිසා
මේ ධාතු වල එක් අර්ථකථනයක් තමයි ධාතු කියන දහම් පදයට දෙන්න පුළුවන් එක් අර්ථකථනයක් තමයි ඒ ධර්ම තම තමාගේ කිසියම් ලක්ෂණයක් දරා සිටිනවා. අන්නේ අර්ථේනොත් මේකට ධාතු කියලා කියනවා. එතකොට ධාතු නානත්වයක් පිළිබඳව අපි කතා කරනවානේ. එතකොට මේ ධාතු එක සමානව නැහැ. චක්කු ධාතුව සෝත ධාතුව වෙන්නේ නැහැ. චක්කු සෝත ධාතු ගාන ධාතු බවට පත් වෙන්නේ නැහැ. මේවා එකිනෙකාගෙන් වෙන් වෙච්ච ලක්ෂණ තියෙනවා. එකිනෙකාගෙන් වෙන්ව තනි තනිව හට අරගෙන තනි තනිව බිඳී යනවා. සමහර වෙලාවට සාමූහිකව යම් කටයුත්තක් සඳහා දායකත්වයේ සපයන්න පුළුවන්. නමුත් එහෙම සැපෙව්වට මේවා තම තමන්ට අයිති වෙන වෙන වූ ලක්ෂණ තමයි දරන්නේ. දැන් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියලා. දැන් ඒකට සාමාන්‍යයෙන් සරලව ගත්තොත් එතන චක්කු ධාතු තියෙනවා, රූප ධාතු තියෙනවා, චක්කු විඥාන ධාතු තියෙනවා. එතකොට මේ ධාතු තුනම එකහු වුණාම තමයි ලෝකයා සාමාන්‍යයෙන් පේනවා කියලා කියන්නේ. පෙනීම කියලා කියන්නේ. ලෝකේ කතා කරන්නේ පෙනීම. රූපයක් දැනගත්තා කියලා නෙමෙයි කියන්නේ. පෙනීම කියලා. පේනවා කියලා කතා කරන්නේ. මේ පේනවා කියන එක ඇතුලේ මෙන්න මේ වෙන් වූ ලක්ෂණ ඇති ධාතු තුනක් තියෙන්නේ. එතකොට මේ ලක්ෂණය හඳුනාගත්තාම ඒ ලක්ෂණය සහිත දේ තමයි ධාතුවක් බවට පත් වෙන්නේ. එයින් අපිට පුළුවන්කම ලැබෙනවා චක්කු ධාතුව රූප ධාතුව නෙමෙයි. රූප ධාතුව චක්කු ධාතුව නෙමෙයි. චක්කු ධාතු රූප ධාතු දෙක විඥාන ධාතුව නෙමෙයි. මේ විදිහට වෙන්කට පරිච්ඡේද කොට අපිට මේවා දකින්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒක කරන්න පුළුවන් ප්‍රඥාවෙන්. එතකොට ඒ දර්ශනය අපිට නාම රූප පරිච්ඡේදය සඳහා ඊටාම ඉවහල් වෙනවා. නාම රූප පරිච්ඡේදය අපිට ඊටාමත්ම ඉවහල් වෙනවා මේ සක්කාය දෘෂ්ටිය නැති කරගන්න, ආත්ම දෘෂ්ටිය දුරු කරගන්න, මම මගේ කියන හැඟීම දුරු කරගන්න මේක බොහොම ඉවහල් වෙනවා. මොකද ඒ වෙන් වූ ලක්ෂණ සහිත ධාතු යම්කිසි කෙනෙක්ට නුවණින් දැක ගන්න ලැබෙනවා නම් එතන සත්වයක් පුද්ගලයෙක් මුණ ගැහින්නේ නැති නිසා. ඊට පස්සේ දෙවැනි අර්ථකථනය තමයි ධාතුයෝ ව්‍යාති ධාතු. ධාතු වැනි වූයේ ධාතු නම් වේ. ලෝක විවහාරයේදී මේක විශේෂයෙන් පාලි භාෂාවේදී හිරියල් මනෝසිලා ආදී සෛල වර්ග ගල් වර්ග ධාතු කියලා හඳුන්වනවා. මේ චක්කු ධාතු ආදියත් ඒ විදිහයි කියනවා. මේ සෛල වර්ග නැත්නම් ගල් වර්ග විවිධාකාර හැඩයන්ගෙන් වර්ණයන්ගෙන් යුක්තයි, බොහොම විසිතුරුයි. ඒ වගේම මේ ධාතුත් ප්‍රඥාවට විසිතුරුව වැටහෙනවා. මොකද ඒ ධාතු අර කලින් කියපු විදිහට වෙන් වූ ලක්ෂණ දරනවා. ඒ දරන ලක්ෂණ වෙන් හඳුනා ගැනීමේදී ඥානෙහි අවයවහෙවත් ඥානයට අරමුණු වශයෙන් වැටහෙනවා. ඥානයට බුදුදහමේ කියවෙන විශිෂ්ටේ විපස්සනා ඥානය විසුතුන් නුවණ කෙරෙකුට ඇති වෙනකොට ධාතු තමයි අරමුණු වෙන්නේ. සත්වයන් පුද්ගලයන් හැටියට නැති දෙයක් නෙමේ, අවිද්‍යමාන දෙයක්, මිරිඟුවක්, මායාවක් නෙමේ, සත්‍ය වශයෙන් ඇති ධාතු තමයි වැටහෙන්නේ. නිසා ධාතුන්ගේ ධාතු කියලා කියන්නේ මේ ඥානෙහි අවයව නැත්තම් ඒකට අරමුණු වෙන කරුණු කියලා කියනවා. එන්නේ හින්දා මේ චක්කු ආදී ධාතු නම් වෙනවා කියලා මෙයින් කියවෙනවා මේ අර්ථකථනයේ. එතකොට මේ දෙවැනි අර්ථකථනයේදී
ලෝක විහාරයේදී සමහර ගල් වර්ග ධාතු කියන නමින් හඳුන්වන බවත් මේ චක්කුවාදී ධාතුත් ඒ වගේ ඉන්නේ. ඒ නිසයි ධාතු කියලා කියන්නේ. මොකද මේ විවිධ ගල් වර්ග එකිනෙකට වෙනස් ගුණ තියෙනවා, එකිනෙකට වෙනස් වර්ණ තියෙනවා. ඒක නිසා හරිම විසිතුරුයි. එන්නේ ඒ වගේ මේ ධාතුත් හරි විසිතුරුයි. ඒ විසිතුරු භව වැටහෙන්නේ ප්‍රඥාවටයි, වෙන දෙයකට වැටහෙන්නේ නැහැ. මෙන්න මේ විසිතුරු භව සහිත මේ ධාතු අර ලෝක විවහාරේන ධාතු වගේ නිසා, නැත්තම් ගල් වර්ග වලට මෙතන ධාතු කියවන්නේ ඒ වගේ විසිතුරු නිසා මෙතනදී ධාතු කියලා සඳහන් කරන බව තමයි කිව්වේ. එතකොට මෙතනදී මේ විසිතුරු බව කියනකොට වරදවා තේරුම් ගන්න එපා. ලෝකෙ මේ විවිධ ගල් වර්ග විසිතුරු වුණාම ඒවට වටිනාකමක් දෙනවා. තිරිවාන ගල් කෑල්ලකට වැඩිය මැණික් ගලක් ගත්තාම ඒකට පලිඟුවක් ගත්තාම මේකට වැඩි වටිනාකමක් තියෙනවා. පලිඟුවකට වැඩිය මැණිකක් ගත්තාම මැණිකේ වටිනාකමක් තියෙනවා. මැණික් වර්ග වුණත් විවිධාකාරයි. සමහර මැණික් වර්ග දුර්ලභයි. විසිතුරු බවින් අධිකයි. වැඩි චිත්තාකර්ෂණීය බව, ඇස ඇද බැද ගන්නා සුළු බව වැඩි. එහෙම වුණාම මේකට වැඩි වටිනාකමක් දෙනවා. එහෙම මේ වටිනාකමක් දෙනවා කියන අර්ථයෙන් නෙමෙයි මෙතන මේ විසිතුරු බව හඳුන්වන්නේ ධාතු වල. ඒ නිසා ඒක වැරදියට තේරුම් ගන්න එපා. මෙතන විසිතුරු බව කියලා කියන්නේ විවිධාකාර ලක්ෂණ මේ ධාතු වල පවතින්නේ. ඒක නිසා ඒකාකාර බවින් ප්‍රඥාවට මේවා ගොදුරු වෙන්නේ නැහැ. දැන් සති සම්පජඤ්ඤ දෙක නැතිව සති සම්පජඤ්ඤ දෙක අතිශය දුර්වලව පවතින මූලික අවස්ථාවේදී, ප්‍රාථමික අවස්ථාවේදී හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න ආනාපාන සති භාවනාව වඩපු කෙනෙක්ට මේ අත්දැකීම ඇති. මේ හුස්ම රැල්ල එකම විදිහට තමයි වැටෙන්නේ. ඒකාකාරීව ගන්න හුස්මත්, හෙළන හුස්මත්, නැවත ගන්න හුස්මත්, නැවත හෙළන හුස්මත්, විනාඩි ගානක් තිස්සේ හුස්ම දිහා බැලුවත් හැම හුස්මක්ම එකම දිග ප්‍රමාණයට, එකම ස්වභාවයට, එකම වගේ ඊට වැඩිය මහ අමුත්තක් මේ හුස්ම රැලි වල දැනෙන්නේ නැහැ. ආධුනික පුද්ගලයෙකුට මේ සති සම්පජඤ්ඤය දුර්වල අවස්ථාවේදී. එහෙම නැත්නම් සති සම්පජඤ්ඤයෙන් සම්පූර්ණයෙන්ම තොර අවස්ථාවේදී මේක එහෙම වෙනසක් ඇතිව වැටෙන්නේ. නමුත් සති සම්පජඤ්ඤ දියුණු වෙනකොට පේනවා ඇතැම් හුස්ම රැලි දීර්ඝයි. ඇතැම් හුස්ම රැලි කෙටි. එතකොට හැම හුස්ම රැල්ලක්ම එක හා සමාන නෑ. සමහර හුස්ම බොහොම උෂ්ණයි. සමහර හුස්ම බොහොම සීතලයි. සමහර හුස්ම බොහොම රළුයි. සමහර හුස්ම බොහොම සියුම්. මේ විදිහට හුස්ම රැල්ලේ විවිධ වෙනස්කම් පේනවා. එක වතාවක ගත්ත හුස්ම රැල්ල හා සමානව හුස්ම රැල්ලක් දෙවෙනි වතාවේ ගන්න බෑ. ගන්න හුස්ම රැල්ලට වැඩිය හෙළන හුස්ම රැල්ල වෙනස්. මෙන්න මේ ඒකාකාරීත්වයෙන් නැතුව විවිධත්වය හුස්ම රැල්ලේ විවිධත්වය සත්‍ය වශයෙන් ඇති දෙයක්. අර විවිධත්වය අපිට කලින් පෙනුන්නේ නැත්තේ මේ දිහාවට අපේ මානසිකාරය හොඳින් යොමු වෙලා
සත්‍ති සම්පජඤ්ඤ දෙකෙන් මේක මනාව ග්‍රහණය කරගන්න බැරි වුණු නිසා, ප්‍රඥාව මද නිසා, සමාධිය දුර්වල නිසා. නමුත් සමාධිය තීව්‍ර වෙනකොට, ප්‍රඥාව තීව්‍ර වෙනකොට මේ හුස්ම රැල්ලේ තියෙන වෙනස්කම් පිරෙන්නට පටන් ගන්නවා. එතකොට එක් වෙනස්කමක් ඇති හුස්ම රැල්ලක් ගත්තහම ඒ හුස්ම රැල්ලේ මුලක් තියෙනවා, මැදක් තියෙනවා, අගක් තියෙනවා. අගින් ඒක අවසන් වෙනවා. ඊළඟට තවත් ලක්ෂණයකින් යුත් හුස්ම රැල්ලක් ආරම්භ වෙනවා, එක්ක ඇතුළට ගැනීමට, එක්ක පිටට හෙලීමට. එයත් ඒ ලක්ෂණයෙන් යුත් හුස්ම රැල්ලේ අවසානයක් තියෙනවා. අන්න දැන් මේ පුද්ගලයාට හුස්ම රැල්ල එකම හුස්ම රැල්ලක් පැයක් තිස්සේ වැටෙනවා, එහෙම නැත්නම් විනාඩි ගණනක් තිස්සේ වැටෙනවා කියන සංකල්පය දුරු වෙලා මේ හුස්ම රැලි ගණනාවක් මෙතන තියෙන බව වැටහෙන්න පටන් ගන්නවා. අන්නේ එහෙම වැටහෙන්න පටන් ගන්නකොට ඒ හුස්ම රැල්ල වෙනස් වෙනකොට වෙනස් හුස්ම රැලි අරමුණු කරන්නා වූ සිතුත් එකම නොවිය යුතු බව මේ පුද්ගලයාට නුවණට ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ හුස්ම රැලි බිඳි බිඳි යන්න වගේ ඒ හුස්ම රැල්ල අරමුණු කරන්නා වූ සිතුත් බිඳි බිඳි යන බව මේ පුද්ගලයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට මේ හුස්ම රැල්ලේ විවිධත්වය විසිතුරු බවක්. නමුත් හුස්ම රැල්ලට අපිට වටිනකමක් දෙන්න පුළුවන් කමක් නැහැ. තියෙන එකම වටිනකම. හුස්ම රැල්ලෙන් අපිට ප්‍රඥාප්ති ලෝකයේදී නැත්තම් සංස්කාර ලෝකයේදී අපිට උපකාර වෙන්නේ මොකටද? අපේ මේ ජීවිතය පාත්වාගෙන යන්න. හැම හුස්ම රැල්ලක්ම දායක වුණේ ඕකටයි. හුස්ම රැල්ල පැවතුනේ ඔය කරුණ සඳහා. ඉතින් ඒක හුස්ම කෙටි වුණත්, දීර්ඝ වුණත්, සියුම් වුණත්, රළු වුණත් අවසානයේ ලැබෙන ප්‍රතිඵලය ඒකයි. අන්න ඒක නිසා මේකට 아무තු වටිනාකමක් දෙන්න ඕනේ කියන කාරණේ නෙමෙයි තියෙන්නේ. මේව විසිතුරු බව කියලා තියෙන්නේ ඔන්න ඕක. මේ ධාතු වල හැටිත් එහෙමයි. මේ ධාතුත් වෙන් වූ ලක්ෂණ ඇති දේවල්. ඒක නිසා අර කලින් සඳහන් කළා ඒ වෙන් වූ ලක්ෂණ තියෙන බව. නිසා මෙන්න මේ වෙන් වූ ලක්ෂණයන් නිසා මේ ධාතු එකිනෙකාගෙන් වෙනස් වෙනවා. එකවරකට ප්‍රඥාවට අරමුණු වෙන ධාතුව නෙමෙයි ඊළඟ වතාවේ අරමුණු වෙන්නේ වෙනත් ධාතුවක්. මේ ධාතු නානාවිද නිසා නානත්වයක් වැටහෙනවා. විවිධත්වයක් වැටහෙනවා. ඒ විවිධත්වය අරමුණු වෙන්නේ ප්‍රඥාවට. ඒ ප්‍රඥාවට නැත්තම් ඥාණයට මේ විවිධත්වය අරමුණු වෙච්ච තැන තමයි අර සත්ත්ව පුද්ගල ඝන සංඥාව බිඳින්නේ. මේ සමූහයක් එකට අරගෙන ඇති කරගන්න සමූහ ඝන, සන්තති ඝන ආදී වශයෙන් මෙතන ඝන සංඥාව කියලා දෙයක් සාකච්ඡා කරන අපි ගන්නෙ මේ ප්‍රඥාප්තියක් ඇටියට ගොඩක් එකට අරගන්නේ ඒ ගතිය නැති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ විවිධත්වයේ වැටහෙන නිසායි. එතකොට මේ විවිධත්වයේ විසිතුරු බව මේ වැටහෙන්නේ ප්‍රඥාවටයි ඥාණයටයි. එතකොට මේ ඥාණයට අරමුණු වන ඒ විසිතුරු බව දරන නිසා මේකට කියනවා අර හරියට විවිධ විසිතුරු මණික් වර්ග වගේ මේ ධාතු විවිධ විසිතුරු වෙන නිසා ධාතු නම් වේ කියලා මේ දෙවෙනි අර්ථකථනයේදී පැහැදිලි කරනවා.